මගේ නම සස්මිතු. කොයි කාලේද මියුසික් වලට ආවේ? මම මියුසික් වලට ආවේ නම් 6 වසරේ ඉඳලා තමයි. ඔයාටමත් සින්දු තියෙනවා දැන්? ඔව්. කීයක් කරාද? 4 රිලීස් කරලා තියෙන තුන. ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද? ස්විමින් කරනවා, ස්කවුටින් කරනවා. ඇයි ඒ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්නද? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න ගොඩක් ආසයි. ආයුබෝවන් ලංකාව පුරාම ඉන්න දඩබ්බර හපන්නු එකතු කරලා මුළු ලෝකෙටම පෙන්නන ඔයගොල්ලෝ ආසම වැඩසටහන දඩබ්බරයි හපන්නු අරගෙන ඕන අදත් අපි ඇවිල්ලා තිනා හරියටම හවස 5 වෙද්දී කවි ඉතින් හැමදාමත් වගේ මේ වෙලාව චරණ ටීවී තුලින් අපි වෙන් කරලා තියෙන්නේ අපේ දඩබ්බරයි හපන්නු වෙනුවෙන්. ඉතින් ගෙදර ඉඳන් අපිව බලන් ඉන්න පුංචි ඔයාලා වෙනුවෙන් තමයි මේ වෙලාව වෙන් කරලා තින්නේ. අදත් අපිත් එක්ක ඉන්නවා දක්ෂ හපනෙක්. දඩබ්බරම දඩබ්බර හපනෙක් කටකාර හපනෙක්. ඔව්. ආයුබෝවන් අපිට කියන්න බලන්න විස්තර. ආයුබෝවන් මගේ නම සස්මිතු. ඒ වගේම මං ජීවත් වෙන්නේ වේයන්ගොඩ මාරපොළ. මගේ ඉස්කෝලේ ගම්පහ සුමේද විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වුණා. සස්මිත ඉතුරු ටික කිව්වේ නැහැ නමේ. නමේ ඉතුරු ටික? සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. හෙට්ටිආරච්චි. සස්මිතු කියන්නේ මොකද්ද? සස්මිතු කියන්නේ ඈ සස්මිතු හොඳ යාළුවෙක්ද? හරි. ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉන්නවා අයියයි මායි අම්මයි තාත්තයි. අයියා කී වසරේද? අයියා 8 වසරේ. අම්මා මොනවද කරන්නේ? අම්මා නියෝජ්‍ය කළමනාකරණය. බැංකුවක. ඔව්. තාත්තා? තාත්තා සොෆ්ට්වෙයාර් ඉංජිනේර්. හොඳයි. අයියා එකම පාසලේද එතකොට? නෑ අයියා ඉන්නේ කොළඹ රෝයල් විද්‍යාලයේ. අයියා රාජකීය විද්‍යාලයේද? ඔව්. එයාත් ශිෂ්‍යත්ව පාසලද ආවේ? එයා ශිෂ්‍යත්ව පාසල. කලින් සුමේද? කලින් සුමේද. ෂා. ඇයි ඔයා ගම්පහ ඉස්කෝලේකට යන්න හිතුවේ? දැන් අයියා ගම්පහෙන් කොළඹට ගියානේ. ඔව් ඉතින් ශිෂ්‍යත්ව පාසල ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තමයි හම්බුනේ. ශිෂ්‍යත්ව ලකුණු කීයක් හම්බුණාද? 169. 169. හොඳයි. එන්නේ දක්ෂ දඩබ්බර හපනෙක් තමයි ඉන්නේ. දැන් අද මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකක් ඔයා ගාව තියෙනවා පේනවා. ඔව්. ඇයි මොකද්ද මියුසික් පරිසරයේ පුංචි කාලේ කොයි කාලේද මියුසික් වලට ආවේ? මම මියුසික් වලට ආවේ නම් 6 වසරේ ඉඳලා තමයි. එතකන් ඒ සබ්ජෙක්ට් එකක් විදිහට තෝරගත්තේ නේද? ඔව්. හරි. චූටි කාලේ ඔයාට මතක විදියට මොන්ටිසෝරි යන කාලේ මියුසික් මොන හරි කරාද? ඒ කාලේ නම් ඉතින් ඔය ගෙදර ඉඳලා සින්දු කියලා ගෙදරදී තමයි ජනප්‍රියම. ගෙදර තමයි ජනප්‍රිය. ගෙදර අයගේ අතරේ ජනප්‍රියයි. ඊ මොනවද පොඩි කාලේ කියපු සින්දු? පොඩි කාලේ කිව්වා සින්දු මොනවද? ජනප්‍රිය වුණේ ගෙදර මොන සින්දුව කියලාද? වැඩිම මොකක්ද ඔයා කියන්නේ ගෙදර ඉන්නකොට? මං ගෙදර ඉන්නකොට ඉස්සර කිව්වා ආදරේ උල්පතවම කිව්වා. අපේ කහමුද? අහමු බලන්න පොඩි කාලේ කියපු සින්දුව. අපි ආමු සස්මිතු ගායන වික්ටර් රත්නායකයන්ගේ ආදරේ උල්පත වූ අම්මා ගීතය. පුතු වූ
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මාදඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු බුදු වන දවසේ මාරා කුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී තුරුලටගෙන අත්පාහඩ ගස්වා නිදිගන්වා යහන් ගැවේ සිහිනෙන්ගේ සුවඳක් මෙන් සිහිවෙයේ කිරිසුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලැබෙදී ගෙනදී දිවියට නව පණ ලැබදී මාදඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු බුදු වන දවසේ මාරා කුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී හොඳයි අපි හැමෝම වැඩියෙන්ම පුංචි කාලේ කාටද ආදරේ කියලා ඇහුවොත් අපි කියන්නේ අම්මට කියලා. ගොඩක් කරලා ගෑනු ළමයි නම් තාත්තට කියලා කියනවා. හැබැයි මේ ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? මම වැඩියෙන්ම ආදරේ අම්මටයි තාත්තටයි. නියම උත්තරයක්. අන්න උත්තර. වැඩියෙන්ම කියලා චුට්ටක් වැඩියෙන් ආදරේ කාටද? අම්මටයි තාත්තටයි. ඔව් එහෙම මනින්න බෑනේ. ආදරේ මොකෙන්ද මනින්නේ නේද? අද එතකොට දැන් අයි අම්මා ගැන සින්දුවක් තෝරගත්තේ. අම්මා ගැන සින්දු මං වැඩිය කියන්නේ නැහැ. මං ඉස්සර කියාගෙන ආවේ අන්දරයයි කියන සින්දුව තමයි. ඒ නිසා අද හිතුවා මම අම්මා ගැන සින්දුවක් තෝරගන්න. අන්දරයයි කියන්නේ තාත්තට. ඔව් අන්දරයයි. ඒකින්ද අපි අද තාත්තට ගීතයක් ගායනා කරන්න වෙලා මදි හින්දා දැන් කියමු ලයිව් එකේ. අන්දරයායේ වෙව්තාවුල්ලේ සක්මන් කරනා අප්පත්චි දොරේ දිහයි මට කෙතේ නිලයි ගහවෙලේ මලයි මට අප්පත්චි ලස්සනයිනේ. හරිම ලස්සනයි. ඉතින් තව මොනවද ඒ වගේ කියපු සින්දු? දැන් ඔයවා කියලා ජනප්‍රිය උනේ ගෙදරයි නෑදෑයෝයි අතරනේ. පවුලේ තමයි ජනප්‍රිය ගායකයා. ඊට පස්සේ මේ එක දවසක් මේ ඉස්කෝලේ මේ පන්ති ඉස්සරහට ආරාධනා කරා සින්දුවක් කියන්නේ කවුරුත් ඉදිරිපත් උනේ නෑ. ඉතින් මම ඒ කාලේ ලැජ්ජයි. කී වසරේද? පාසලේදී. මේ කිසිම දෙයකට මම සහභාගී වෙලා නෑනේ. කොහොම හරි මගේ පිළිවෙල පැත්තේ හිටපු යාළුවා කිව්වා ඔයා ගිහිල්ලා කියන්න ඔයාලට හොඳට කියන්න පුළුවන් කියලා. ඉතින් මං ගිහිල්ලා කිව්වා. කිව්වේ ආදරේ උල්පත ඌ අම්මා තමයි. ඒ කිව්වේ 5 වසරේදී. එතකොට දැන් ඉස්කෝලේ ටීචර් දැනගත්තා ඔයාලට සින්දු කියන්න පුළුවන් හොඳට කියලා. ඊට පස්සේ ඔය ටීචර් එහෙම පන්තියට ආවට පස්සේ ටීචර් මට කියලා කියවනවා ඒක. එහෙම තමයි ඉස්කෝලේ ජනප්‍රිය. එහෙම ඉස්කෝලේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ කොහෙද ජනප්‍රිය වුණේ? ඊට පස්සේ මට සින්දු කියන්න පුළුවන් කියලා දිලුම් සර් ඒ කාලේ ලෝක ළමා දිනයේ දවසේ ඒකේ නිල ගීතය බාර දීලා තිබ්බේ
රන්නර බලකායට දිලුම්ස ඒ කාලේ මාව දැනගෙන හිටියා මගේ පළවෙනි සින්දුව කිව්ව නිසා. ඒ නිසා දිලුම්ස ඒක මේ කරපු මේ සර්ට කිව්වා මට සින්දු කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ තෝරපු තරගෙන් තේරිලා තමයි මාව පළවෙනියටම ඒකට යන්න පුළුවන් උනේ. දැන් මොකද්ද වගේ පළවෙනි සින්දුව අපිට ඒක කිව්වේ නෑනේ. තඹවන්නේ. තඹපන්නේ. හරි. ඒතර ඔයාමත් ගීත නිර්මාණය කළා. ඔයාටමත් සින්දු තියෙනවද දැන්? ඔව්. කීයක් කරාද? 4. සින්දු 4ක් කරලා දැන් රිලීස් කරලා තියෙන 3යි. 3යි. දැන් තව එකක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. ඔව්. මම තාම එකක්වත් කරලා නැහැ. අද කියනවා. අද කියමු. රිලීස් කරපු නැති එකක් කියනවා. නියමයි. ටයිම් චාර්න ටීවී තුලින් තමයි ඔන්න ඒ සින්දුව කියන්න හදන්නේ නේ. නිදිදී කියලා. නියමයි. මට දැන් වයස සෑහෙන වාගේ මං සෑහෙන ගුණයක් වයසයි. මං තාම එක සින්දුවක්වත් කරලා නැහැ. ඔය 4ක් කරලා නේ? ඔව්. නියමයි. දැන් ගිටාර් එක්කයි කීබෝඩ් එක්කයි ළඟ තියෙනවනේ. ඔව්. වැඩිපුරම කැමති ගිටාර් එකද කීබෝඩ් එකද? කීබෝඩ් එකට කැමති ගොඩක් දේවල් තියෙනවා. මොනවාද ගොඩක් දේවල් කීබෝඩ් එකේ තියෙන්නේ? කීබෝඩ් එකේ තියෙනවානේ එක වොයිස් ප්ලේ කරන්න ස්ටයිල් තියෙනවා. එකෙන් ගොඩක් වැඩ දාන්න පුළුවන්. ගොඩක් වැඩ දාන්න. ඒකින්ද ඒකට කැමති. කැමති. එහෙම වැඩක් දානවා බලමුද අපි එන? හරි. එහෙනම් දැන් අපි හදන්නේ මේ දඩබ්බර හපනාගේ කීබෝඩ් වැඩ කැල්ලක් බලන්න. අපි අතරෙම පොඩි බ්‍රේක් එකකට යනවා මේ දඩබ්බරයි හපන්නු. දඩබ්බරයි හපන්නු වැඩසටහන අද ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මෙන්න මේ පුංචි දඟයා. දැන් මේ නිර්ලහස්තලයේ ගීතය ගත්තම් පුංචි කාලේ ඉඳන් අහනවද? පුංචිම කාලේ ඉඳලා. පුංචිම කාලේ ඉඳන් අහනවා. ඒකට තාමත් ඒ විදිහට ආසයිද? ඔව්. හරි. අපි දැන් ඔයගේ සින්දුවක් තියෙනවනේ අහන්න. ඊට කලින් චුට්ටක් කීබෝඩ් එක ගැන කතා කරලමුද? හා. හරි.
කීබෝඩ් එක කවුද පුරුදු කරන්නේ ඔයාට? මට කීබෝඩ් එක පුරුදු කරන්නේ ගීත් නිර්මාණ ටීචර්. ඒ කීවසරේද? ඒක පටන් ගත්තේ පහවසරේදී තමයි. කොහොම පහවසරේ තමයි වැඩ පෙන්වන්න පටන් ගන්න තියෙන්නේ ශිෂ්‍යත්වය ඇස්සේ. නෑ ශිෂ්‍යත්වයෙන් පස්සේ. දැන් කීබෝඩ්ෙන් සින්දු කීයක් විතර ගහන්න පුළුවන්? කීබෝඩ් එකෙන් ගහන්න පුළුවන් සින්දු 3ක් 4ක් විතර. හොඳයිනේ. තාම පටන් ගත්ත ගමනේ නේ. පටන් ගත්ත ගමන්. මටත් පුළුවන් ටන් 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 වගේ ඒවා ගහන්න පුළුවන්. තාම. දැන් ඇයි මෙයාට එකපාරට හිතෙන කීබෝඩ් එක තෝරගන්න ඕනේ කියලා ගොඩාක් වාද්‍ය භාණ්ඩ තියෙනවා. ආසයිද නැත්නම් කවුරු හරි කිව්වද? මම කීබෝඩ් එකට ආසයි. මම ඒ කාලේ ගිටාර් ප්ලේ කරන්න දන්නේ නැති කාලේ වැඩියෙන්ම ආස ගිටාර් එකට තමයි. මේ ගොඩාක් ආසයි ගිටාර් එකට. දැනගත්තට පස්සේ තේරුණා ඒක අමාරුයි කියලා. අමාරුයි. ඊට පස්සේ කීබෝඩ් එකට කැමති වුණාද? තාම කැමතිනේ ගිටාර් එකට නේ? කැමති ගිටාර් එකට. ගිටාර් එක පටන් ගත්තෙත් පහවසරේද? ඒක අර මියුසික් ක්ලාස් එක පටන් ගත්ත දවසේ මේ තමයි. මේ ඕගන් එක පටන් ගත්තේ පහවසරේ 6 වසරේදී. 6 වසරේ. ළඟ පාත තමයි දැන් මේ ඉගෙනගෙන තියෙන්නේ නේද? ඔව්. තාම මාස චුට්ටයි දාන. හරි. ඉතින් ඉස්කෝලේ වැඩිපුර කැමති විෂයන් මොනවාද? ඉස්කෝලේ වැඩිපුරම කැමතිම මං පරිසරයට තමයි. ඇයි පරිසරයට කැමති? ඒකේ චිත්‍ර අඳින්න තියෙනවා. ඉතින් එක පෝස්ටර් අලන්න තියෙනවා, ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වගේ දේවල් තියෙන නිසා තමයි මං ආස. ඇක්ටිවිටීස් වැඩි වුණාම කැමති. ඔව්. ඇක්ටිව් කොල්ලෙක් නේ නේද? තව පරිසරයට අමතරව ඉංග්‍රීසියටත් ආසයි. එතකොට ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද? ස්පෝර්ට්ස් කරනවා. මොනවාද කරන්නේ ස්පෝර්ට්ස්? ස්විමින් කරනවා, ස්කවුටින් කරනවා. දැන් කොච්චර දුර පීනන්න පුළුවන්ද? හුස්ම ගන්න නැතුව දිග පූල් එකක භාගයක් විතර පුයිනන්න පුළුවන්. දැන් ස්විමින් උත් යනවද ට්‍රේනින්? ඔව්. ඉස්කෝලේ පූල් එකක් නැද්ද? තියෙනවා. ඉස්කෝලේ පූල් එකක් තියෙනවනේ? තියෙනවා. ඕනේ. කම්පා බණ්ඩාරනායක විද්‍යාලේ තියෙනවනේ. සුමේද විද්‍යාලයට කලින් ගියා කිව්වේ පහවසරට යනකම්. ඔව්. ඒකෙත් තියෙනවා. මේකෙත් තියෙනවනේ. ඒකෙදිත් ස්විමින් කරාද? ඒකෙදි ස්විමින් කරනවා. ස්විමින් කරන්නේ කොයි කාලේ ඉඳන්ද? ස්විමින් කරන්න පටන් ගත්තේ 2 වසරින් වගේ ඉඳලා. මොන්ටිසෝරි කාලේදී ඒක ස්විමින් මේ ස්පෝර්ට් එකක් හැටියට කරේ නෑ. ඒත් මේ එක්කන් යනවා අපි බේබි පූල් එකට. ජොලියට වගේ වතුර බහලා පුරුද්දට තාම පීනනවා. ඔව්. තාම ගොඩාවේ නැහැ. හරි මේ දැන් අර කිව්වා නේද සස්මිතු මේ ඔයාම සින්දු 4ක් කරා කියලා. ඔව්. එකක් කියනවද බලන්න. මොකද්ද කියන්නේ අරවා මුලින්ම මතක් කරේ තම්බපන්නේ ගහමු අපි. ඒක අහමුද? හරි අපි එහෙනම් අපි සස්මිතුගේම ගීතයක් අහලමු ටක් ගාලා. ho 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 ho
තෙමිලා පොළො තලේ හති දැම්මා නීති පොතේ දහං ගැටේ හක්කෙට වැදුනේ සපත්තුවේ ගෙනිච්ච නිදහසේ මන්තරේ සපත්තුවේ ගෙනිච්ච නිදහසේ මන්තරේ තම්බ පන්නි ලඳ සොබනා බොටු බහිර කරන් උරා බොන්න ඒ රොප්පෙන් ආබන උගනන් කයිපලේට මෙල්ල නොවු පුංචනාදරාව නැගු මහාවීරයෝ උන්න උත්තම පොළොවේ මහාවීරයෝ උන්න උත්තම පොළොවේ මහාවීරයෝ උන්න උත්තම පොළොවේ මහාවීරයෝ උන්න උත්තම පොළොවේ අපේ දඩබ්බර හපනටම අයිති ගීතයක් තමයි අපි ඇහුවේ. සස්මිතුගේ ඔරිජිනල් සින්දුවක්. හරිද එහෙම කිව්වොත් එහෙම. ඔයාගෙමයි. කවුද මේක ලියන්නේ? කවුද සංගීතවත් කරන්නේ? මේක සංගීතවත් කරන්නේ මගේ ගුරුවරයෙක් දිලුම් සර් කියලා. එතකොට මේකේ පද රචනය ඉන්දුසර බණ්ඩාර. දැන් ඒතකොට ජනප්‍රිය ගායකයෙක් වෙන්න යන්නේ නේ සින්දුත් කරලා. ඔව්. ඉතින් අර ජනප්‍රිය කතාව ඊටු ටිකක් කියන්නකෝ අපිට. ඊට පස්සේ මට ගුවන් විදුලියේ සින්දු කියන්න මාව තේරුණා. ඊට පස්සේ මං හෙට ගිහිල්ලා සින්දු කියලා ආවා. එහෙදි කිව්වේ දියබෙරළිය දරුණේ යන්නේ ගියදා පොඩි හාමුදුරු. ඒ සින්දු දෙක තමයි කිව්වේ. ඊට පස්සේ මාස ගානකට පස්සේ ආවා මාව තේරිලා කියලා බීෂණීයේ ගායකයෙක් කියලා. ෂා ගුවන්විදුලියේ. ඔව් ගුවන්විදුලියේ. අපි ඔඩිෂන් එකේ කියපු සින්දුව මතක් කරනවද? හා. මොකද්ද කිව්වේ? පොඩි හාමුදුරු. පොඩි කොටසක් කියමු. පොඩි හාමුදුරුවෝ අද හවසත් වෙල්ෙලියට වැඩියා අම්මේ මඩ තවරාගෙන තරගෙට දිව්වා නියදිගේ එක පිම්මේ කරනම් ගැහුවා දියමුම් ගැහුවා බක්මි ගහළඟ බැම්මේ සිවුරත් ඇඳගෙන සෙල්ලම් කෙරුවාම පවුසිදුවෙනවද අම්මේ පවුසිදුවෙන්නේ නැහැ නේ. හරි ලස්සනයි. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න දැන් ගීතේ ගායනා කරද්දි මෙහෙම අත එනව නේද? ඔව්. ඇයි එන්නේ? තාලේ ගන්න. ඒක නැතුව බැරිද? අත් දෙක බැන්දොත් ඔය සින්දු කියන්නේ අමාරු වේද? සින්දු කියද්දි වේරියේෂන්ස් කෑරි ගන්නවා. මේ අතින් පොඩි සපෝට් එකක් යනවා නේ? ඒක ඕනෙමයි. දැන් අපි බලමුකෝ පොඩ්ඩක් ගිටාර් එකත් වාදනය කරලා ගිටාර් එක ඒත් 6 වසරේදී කිව්වේ. කවුද ගිටාර් එක පුරුදු කරේ? ඒත් ගීත නිර්මාණයේදීම තමයි ඕගන් එකයි ගිටාර් එකයි වයලින් එකයි ගායනය පුරුදු කරේ. වයලින් එකත් පුළුවන්. පුළුවන්. අද වයලින් එක ගෙනා නැද්ද? නෑ. අයියෝ. පුදුම වැඩකාරයෙක් ඉන්නේ. ඒකනේ හරිම දක්ෂෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. මේ අපි දැන් සින්දු කැලලකුත් ඇහුවා, වාග්ම සින්දුකුත් ඇහුවා, කීබෝඩ් වාදනයකුත් ඇහුවා. කොහොමත් එක්ක මේ දැන් බලමුද එහෙනම් ගිටාර් එක ප්ලේ කරලා. අපි එහෙනම් බලමු. හරි. අපි දඩබරයි හපන්නු සෙකන්ඩ් බ්‍රේක් එකට යන්නේ සස්මිතුගේ ලස්සන ගිටාර් වාදනයක් නරඹමින්. ආයන්න කියන්න ලොවටම එන්න මගේ මල්ලි දුවන්න බනින්න නටන්න ගයන්න එන්න මගේ නංගි එන්න මගේ මල්ලි ආයන්න කියන්න ලොවටම එන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගි එන්න මගේ මල්ලි පාසල නම් රන් දෙවොලේ
පුංචි කාලේ ඉඳන් අපි හැමෝම හරිම ආසාවෙන් අහන අදටත් ඇහුනහම මේ පුංචි කාලේ මතක් වෙන සින්දුවක් තමයි නේද ඉෂාර. එතකොට දැන් අපි සින්දු ගැන ගොඩක් දේවල් මේ කතා කරානේ. එතකොට දැන් ඉස්කෝලේ කොහොමද අනිත් වැඩ කටයුතු? අනිත් වැඩ කටයුතු හොඳට කරනවා. මම පන්තියේ පළවෙනිය වුණා මේ සැරේ 5 වසරේ වාරි බා. පන්ති පළවෙනියනේ මොනවද ඔයා කරේ? පන්තියේ පළවෙනියගෙන් මම පරිසරයවල වැඩිම ලකුණු ගත්තා. ඉංග්‍රීසි වල මට වඩා වැඩි අය චුට්ටක් හිටියා. ගණිතය වල වැඩිම ලකුණු. අනිත් ඒවා ඔක්කොගෙම වැඩිම ලකුණු තමයි. කොහොම හරි පන්ති පළවෙනිය වුණා. සුමේද විද්‍යාලයේදීත් සෑහෙන මේ දක්ෂතා පෙන්වලා තියෙනවා මේ බලන්නකෝ. ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි වල ස්පෙලිං අවෝඩ් එක හම්බ වෙලා තියෙනවා. රයිටිං අවෝඩ් එක හම්බ වෙලා තියෙනවා. රීඩිං අවෝඩ් එක හම්බ වෙලා තියෙනවා. You are a good writer. You are a good reader. කියවනවා හොඳට නේ? මෙන්න ආයි තියෙන රයිටිං අවෝඩ් මේවා මේ සුමේද විද්‍යාලේ ඉන්න කාලේ හම්බ වෙලා තියෙනවා. You are a good listener. ස්පෙලර්. ඔන්න මේ සුමේද විද්‍යාලේ ප්‍රාථමික අධ්‍යාපනයේදී ගත්ත ජයග්‍රහණ. අපි තියෙනවා පොඩි ප්‍රශ්නයක්. චැලෙන්ජ් එකක් දෙනවා සස්මිතට. පුළුවන්ද චැලෙන්ජස් වලට ආසද? පුළුවන්. චැලෙන්ජ් එක තමයි අපි පෙන්නනවා අට රූප තුනක්. බලමු දඩබ්බර හපනෙද්ද කියලා. ඔන්න ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළ 3 දෙනෙක් ඉන්නේ. කවුද මේ? සුනිල් ලෙදිරිසිංහ මහතා. සුනිල් ලෙදිරිසිංහ මහතා තමයි 3 වෙනියට ඉන්නේ. ඔව්. දකුණු අත පැත්ත. ඊට පස්සේ මැද්ද ඉන්නේ. වික්ටර් රත්නායක මහතා. මුලින්ම ඉන්නේ. හර්ෂණ දිසානායක. තුන් දෙනාගෙන් කවුරු ගැනද ඔයා කතා කරන්නේ? හර්ෂණ දිසානායක. කැමතිද හර්ෂණ අයියගේ සින්දු වලට? ඔව් ඒක තමයි මං ගුවන් විදුලියේදී කිව්වේ පොඩි හාමුදුරුවෝ කියලා. එයාගේ අපි කතා කරමු. එතුමා ඉපදුනේ 1991 නොවැම්බර් 6 වෙනිදා. පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. එතකොට සූර්යාරණ චිත්‍රපටියේ ඉරන් හදෙන් ගීතය ගායනා කරලා පස්සේ තමයි මෙතුමා හුඟක්ම ජනප්‍රිය වුණේ. එතකොට මේ දියබෙරළිය දලු අත්තම්මා නිවන් ගිහින් රත්නපුරෙන් ගෙන සමන් මල් වගේ ගොඩක් සින්දු මෙතුමා ගායනා කරලා තියෙනවා. අපිත් පොඩි කාලේ ඒවා අහලා තියෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් මෙතුමා ලබලා තියෙනවා. හොඳයිනේ. දන්නව නේද ඒවා? දැන් ඔයාට ආසාවක් නැද්ද විශ්වවිද්‍යාලය යන්න? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න තමයි කැමති. අපි ඒක ගැන ඊට පස්සේ කතා කරමු. දැන් මේ පෙන්වන්න හදන්නේ පොඩි දඩබ්බරයා කාලේ වැඩ. හරි. මේ ගැන කියමු අපි. මේ සහතිකේ. ඒ සහතිකේ රන්නඩ බලකායේ නාට්‍ය එතකොට ගායනා මේ නැටුම් වලින් විශිෂ්ට හොඳම ශිෂ්‍යයා වෙලා 3 වසරේදී. ඔව්. බෙස්ට් ස්ටුඩන්ට්. හරි. අපි ගාව තියෙන තව සහතික ටිකක්. මේවා අපිට කිව්වෙත් නෑනේ හොරා වගේ හිටියානේ. චෙස් වලින්. චෙස් වල නුත් දිනලා තියෙනවා. ඊට පස්සේ මේ මොනවද? මේ මොකටද? ස්පීච් වලින්. ස්පීච්. ස්පීච් වලින්. මේ තියන්නේ ඒකට හම්බෙච්ච මේකද? ඔය පොඩි කාලේ. මේ පොඩි කාලේ. මගේ බින්දුවේ. මේත් එහෙම තමයි මියුසික් ඩාන්ස් ඇන්ඩ් ස්පීච්. හරි. මෙන්න දක්ෂයාගේ වැඩ. හරි. මංගාවක් තියෙන පදක්කම් දෙකක්. මේ පදක්කම් දෙක ගැන කතා කරොත් අර කහපාට බෙල්ට් එක තියෙන එක? බෙල්ට් එක තියෙන එක මේ මට අර ස්පීච් වලින් හම්බුනේ. හරි. අනිත් ගෝල්ඩන් එක. එක? අනිත් එක චෙස් වලින්. තව එකක් තියෙනවා. මේකත් චෙස් වලින්ම තමයි. මෙරිට්. ඒතර මේ අවෝඩ්ස් තුනක් තියෙනවා නේද? මේ 3 ශ්‍රේණියේ හොඳම ශිෂ්‍යයා වුණ එක. මේ චෙස් අරකට චෙස්. සම්මාන චෙස්. හරි. දැන් අර මට කියනවා කියලා පොරොන්දුනේ තව ඔයාගේම සින්දුවක්. මොකක්ද ඒ සින්දුව? දිස්නේ දිදී පරිගණක. ඩිස්ටි ඩිඩි? දිස්නේ දිදී. දිස්නේ දිදි? ඔව්. අපිට දැන් අහන්න පුළුවන්ද? පුළුවන්. හරි අපි එහෙනම් සස්මිතුගේ මේ සින්දුවත් අහලා යමු.
දැනේ මොනිටරයේ උදේ ඉඳන් රැවන තුරු රැයේ ඉඳන් එළිවන තුරු දිස්නේ දිදී පරිගණකේ දිස්නේ දිදී පරිගණකේ දිස්නේ දිදී පරිගණකේ කටකාර හැඩකාර වැඩකාර දඩබ්බර හපනෙක් තමයි අද අපිත් එක්ක ඉන්නේ. අපි යාගේම සින්දුවක් ඇහුවේ. මොකක් ගැනද මේ ගීතේ ගායනා කරන්නේ? ඒකේ ගායනා කරන්නේ පරිගණකයෙන් ළමයින්ට එලා තියෙන විනාශය ගැන. දැන් එතකොට දැන් ගීත 4ක් නිර්මාණය කරලා 3ක් රිලීස් කරලා අපිට පොඩි කාලේ ඉඳන් කියවනේ පවුලේ ජනප්‍රිය වුණා, ඊට පස්සේ පාසලේ ජනප්‍රිය වුණා, ඊට පස්සේ ගුවන් විදුලියේ ගිහිල්ලා වුණා. දැන් තව ජනප්‍රිය ඇතිනේ. ජනප්‍රිය කතාවේ තව තියෙනවද කියපු නැතිරිය? තව තියෙනවා මේ දිස්නේ දිදී සින්දුවේ ඒකේ පද රචනය කරේ දයානන්ද සෙනරත් මාමා. ඒකේ සංගීතය දිලුම් නිරංජස. ජනප්‍රිය කතාව. ඒක ඊට පස්සේ මං කිව්වේ මේ අර ගුවන් විදුලි මේ එකෙන් පස්සේ ඊට කලින්නේ තිබ්බේ අර මොකද අගෝස්තු මාසේ මේ මං කිව්වේ පටිගත කළා කියලා. අන්න ඒකේම ළමයි කට්ටියත් එක්ක මේ නිදහස් උත්සවයට තිබ්බා නිදහස් චතුරස්සේ මගේම මේ මායි ඒ යාළුවෝ ටිකයි කියන ගීතයක්. ඒකේ ජැක්සන් ඇන්තනි තමයි නිවේදකට ඉන්නේ. එතකොට දැන් රන්වල බලකායටත් සම්බන්ධයි. ඔව්. එතකොට මොනවද ඉගෙනගත්ත කවි එහෙම තියෙනවද අපිට අහන්න පුළුවන්? ඔව්. කියමුද බලන්න? හා. කදිරපුරේ යකු කාඩවර යකුට යකඩ හුල දෙවන්ට ගුගුරා එන්න රලනවතා වෙරළ වටේ වැඩමවන්ට වෙරළ වටේ වැඩ සිටිමින් සීනිගමට බලපාන්ට කදිර දෙවියෝ අවසර දෙන් ලී කෙලි සෙල්ලම් කරන්ට. ඒක ලී කෙලි කවියක්. ලී කෙලි කවිය. ගැම්මට කියනවනේ. තව වෙන විදිහේ කවියකුත් තාම හොඳ නිකන් පැල් කවි ගල් කවි ගෝයන් කවියක් වගේ. නියමයි. वारं वारं मीरहाद देवी आतिं वारं वारं मीका देवी आतिं वारं वारं साक्वल देवी आतिं वारं गोयां केपुमट देवी दुन्गे අර වගේ ගැම්මට කියන්නත් පුළුවන්. එහෙම සොෆ්ට් එකට කියන්නත් පුළුවන් නේ. රන්නල පදනමේ ප්‍රධානියා ඒකේ රන්නල පදනමේ දැන් බාරකරු හැටියට ඉන්නේ සහන් රන්නල ගුරුතුමා. ඉතින් සහන් සර්ත් එකත් වැඩ කරනවා. එතුමාට හොඳට නිවේදනය පුළුවන්. අනිත් එතන ඉන්න සේලා මිස්ලත් වාට උදව් කරනවා. උදව් කරනවා. දැන් අපි තව ආරක නිකන් ගෙදර කියන නිකන් පොඩි වේග රිද්ම ගීත නැද්ද? අපි හිතුවොත් මලට බඹර කුසේ වගේ සින්දුවකුත් කියන්න පුළුවන්ද? පුළුවන්. කියලා බලමුද? ඒතකොට දැන් වෙන රහක් වාගෙන් ගන්න හදන්නේ නේ. බලමු. මලට බඹරේ කුසේ හිතට ඔබ එනවා කිරණ සෙහිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. verse එකට යන්න. verse එකට යන්න. දුකින් සිත මෙලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිමෙයි හද පාවී. අපිට වෙලා නැහැ නේ ඔක්කොම අහන්න. හරි දැන් සස්මිතු. දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න කැමති කිව්වා. ඔව්. තාම 6 වසරේ?
දැන් 7ද? දැන් 6 වසරේ. තව ගොඩාක් දුර තියෙනවා යන්න. ඇයි ඒ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්නද? ගායන පැත්ත හොඳට පුළුවන්, ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන් නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න ගොඩක් ආසයි. ඊට පස්සේ කවුරු වෙන්න දින්නේ? ගායකයෙක් වෙන්න තමයි. ඉගෙන ගත්ත ගායකයෙක්. ඉගෙන ගත්ත ගායකයෙක්. දැන්ටමත් ගායකයෙක් වෙලා ඉන්නේ. තමන්ගේම සින්දු 4ක් නිර්මාණය කරා කියන්නේ මෙච්චර පුංචි වයසට නේ. එතකොට ගායනය පුළුවන්. වාදනය පුළුවන්. ක්‍රීඩාවත් පුළුවන්. ඒක අධ්‍යාපනයත් හොඳයි. එතකොට නර්තනය? නර්තනය ඔය රන්නලේකේ අපි channel වලට එක channel වලට ගියාම ඒ වේදී දෙන නර්තනය පුළුවන්. රංගනය හදාරන්නේ නැහැ. රංගනයත් රන්නලේකේ show වලදී දෙන රංගනයම තමයි. රංගපාන. රංගපාන්න හදාරන්නේ නැහැ. පුළුවන් නේ හැබැයි හොඳට නේ. රංගපාන්න පුළුවන්. බලන්නකෝ වැඩකරු. අපි බලමුද? රංගපාන්න පුළුවන් දැන් අපි මොකක් කරමුද? රංගපාන්න පුළුවන්. පොඩි කෑල්ල? බලමු මෙහෙම එකක්. ඔන්න දැන් මං එනවා ඔයාගේ කඩෙන් බඩු ගන්න. හරිද? දැන් ඔයා තමයි කඩේ මුදලාලි. මං ඊයේ අරන් ගියා බිත්තරයක් රුපියල් 35ට. හරිද? සල්ලි දීලා නැහැ. සල්ලි දීලා අරන් ගියේ. සල්ලි දීලා අරන් ගියේ. අද ඇවිල්ලා බිත්තරයක් ගන්න හදුවා මම කිව්වා රුපියල් 50යි කියලා. ගණන් ගිහිල්ලා. බිත්තරේ ගණන් ගිහිල්ලා. බිත්තෙන් බඩු ගණන් යනවා දන්නවනේ. ඒක තමයි සංවාදය. හරිද? හරි. ඔන්න මං කඩේට යනවා. මුදලාලි මහත්තයා කොහමද? ඔතෙන් ඉන්නවා. අනේ මට මේ බිත්තරයක් දෙන්නකෝ. මහත්තයා කමන්න නැද්ද කිව්වට දැන් රුපියල් 50යි විතරයි. මොකද? කීයද? රුපියල් 50යි. රුපියල් 50 වෙන්නේ කොහොමද? මම ඊය අරන් ගියේ රුපියල් 35ටනේ. දැන් මහත්තයා දන්නවානේ රටේ තත්ත්වය. ඒකෙදි අපි ඉතින් කන්නේ බොන්නේ කොහමද? කන්නේ බොන්නේ කියන්නේ ඉතින් කිකිලි බිත්තර දාන්නේ පෙට්‍රල් ගහගෙන නෙවෙයිනේ. රුපියල් 50ක් වුණේ කොහොමද? පෙට්‍රල් ගණන් ගියා කියලා. මේකනේ මහත්තයා ඉතින් අපිත් හාල් ගන්න ඕනේ. ඒව ගන්න ඕනේ ඉතින්. ඉතින් මහත්තයා නෙමෙයිනේ බිත්තරේ දාන්නේ කිකිලිනේ. කිකිලිගේ බිත්තරේ ගාන වැඩි උනේ කොහොමද හාල් ගන්න ඕනේ කියලා. ඉතින් මේකයි ලාභයක් ලබා ගන්නනේ. මුදලාලිට ලාභය ගන්න අපිට 35 බිත්තරේ 50ට විකුණනවා. ඒතොර හරිද? හරි කමන්න එහෙනම් භාග ගන්න බෑනේ නේ සම්පූර්ණ බිත්තරේ ගන්න වෙනව නේද? සම්පූර්ණ බිත්තරේම ගන්න ඕනේ. භාගයට කපලා දෙන්න බෑනේ මහත්තයා. එහෙම බෑ නේද? හරි එහෙනම් බිත්තරයක් දෙන්නකෝ. බිත්තර. හරි. එහෙනම් තව ටිකක් ගාන වැඩි කරලා දෙන්නද? මොකද වැඩි කරන්නේ? ආයිසරයක් මොකද කිකිලි කිව්වද ගාන වැඩි කරන්නේ? නෑ මහත්තයාට සල්ලි තියෙනවනේ. මට සල්ලි නෑ මේ. දුප්පත් අයට තමයි 50ට දෙන්නේ. සල්ලි තියන අයට? සල්ලි තියන අයට රුපියල් 100ට. පුදුම කළු කඩකාරයෙක් නෙමෙයි. මෙයාව ගැලපෙනවා අපිට අපේ මෙයා වැඩියට ගැලපෙනවා. ඔය කඩයක් දාගත්තා නම් හරි අම්මනේ තාත්තගෙන් කඩයක් දාලා දෙන්න කියලා. අම්මගේ බැංකුවෙන් ලෝන් එකක් ගන්නත් පුළුවන්. හරි. ඇයි ඔය මෙයාව දැකලා සල්ලි තියනවා 100ට දෙන්න ඕනේ කියලා කිව්වේ? මොකද්ද හේතුව? හේතුව දඩබ්බරය හපන්නු ඒක මම බලනවා. එතකොට දඩබ්බරය ඒකේ ඉන්න නිවේදකයාට හොඳට සල්ලි දෙනවා. අම්මෝ. හැමදාම මේ අයියා ඉන්න නිසා ඔයා හිතුවා අයියා හැමදාම දඩබ්බරය හපන්නු කරද්දි සල්ලි තියනවා කියලා. ඉතින් හරි. අපි මේ කතාව නවත්තමුද? දැක්කනේ ඒකනේ මං කිව්වේ ඉස්සෙල්ලා කටකාරයි හැඩකාරයි වැඩකාරයි කියලා. ඒ කතාව වැඩක් නෑ දැන්. හරි. දැන් ඔයාට උදව් කරපු කට්ටිය තව කවුද මතක් කරන්න ඉන්නේ ඉස්සෙල්ලා මතක් කරපු නැති? ඉස්සෙල්ලා මතක් කරපු නැති අය මං කියේ ලෝකලමා දිනේ ඒකට උදව් කරා නදුන්ස. හරි. ගොඩක් උදව් ගන්නේ අම්මයි තාත්තයි අතහිත මව්පියාගෙන්. අද දවස ගැන මොකද හිතෙන්නේ? අද දවස හොඳයි. දැන් අර පවුලේ ජනප්‍රිය වෙලා ඉස්කෝලේ ජනප්‍රිය වෙලා ගම්පහ ජනප්‍රිය වෙලා අද රටේ නෙමෙයි දැන් ලෝකෙම ජනප්‍රිය වෙනවා මේ වැඩසටහන ගියාට පස්සේ. හොඳයිනේ. හොඳයිනේ. ඒකනේ කියන්නේ. හොඳයිනේ. ඉතින් බලාගෙනත් ඇතිනේ දැන් ඔයාගේ යාළුවෝ ඔයා වගේ වා දන්නේ නැති අය ඒගොල්ලන්ට මොනවද ඔයාට කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මගේ channel එක Run Music ඒක subscribe කරලා කමෙන්ට් එකකුත් දාන්න කියලා තමයි. නියමටම ඔයා එකම කියන්න අපේ චර්ණ TV YouTube channel එකත් බලලා දැන් ඔයා කිව්ව විදිහට කියන්න බලන්න අපේ channel එක ගැන. මේ දඩබ්බරයි හපන්නු චරණ TV හැමදාම බලන්න බලලා ඒකත් YouTube දාද්දි subscribe එකක් දාලා ඒකට comment එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. මගේ වීඩියෝ එකට අනිවාර්යයෙන්. නේද? ඔයාගේ වීඩියෝ එකක් දැන් දානනේ අපේ web එකේ. ඒකත් අනිවාර්යෙන් බලන්න කියමු නේ. like කරන්න, share කරන්න නේ? comment කරන්න. කමෙන්ට්. ඕම නම් බෑ. කියන්න.
හරි. හරි නියමයි. අද වෙනස්ම විදිහේ කටකාර දඩබ්බර හපන එක අපි කතා කරගෙන හිටියේ. ඉතින් thank you අපේ වැඩේට ආවට. වෙල්කම්. නියමයි දැක්කනේ. මේ අපි සමුගනිමුද කවි? අද අපිට වෙලාව ගියා තේරුනේ නැහැ. ඉතින් අපි ෂූටි දඩබ්බර හපන්නට විශ් කරනවා ඉස්සරහදී කරන්න ඉන්න වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. අර වගේම ඇකඩමික් මියුසිෂියන් කෙනෙක් වෙන්න කියලා අපි විශ් කරනවා. ජය වේවා. නියමයි අපි එනම් ගිහලා එන්නම් ගෙවල් වල ඉන්න දඩබ්බර හපනුන්ටත් කියන්නේ එන්න ඕගලන්ගේ දඩබ්බර දක්ෂකම් හපන්කම් මුළු ලෝකෙටම පෙන්වන්න අපි එනම් ගිහින් එන්නම් මේ දඩබ්බරයි හපන්නෝ. ලඹරනවා පාංකිරිත්තා බෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා නානන 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 නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් පුලක් පොඩි නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් පුලක් පොඩි නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් කවුදයි රණ්ඩු කරන්නේ නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ දුම්කොළ නැට්ටට රණ්ඩු කරන්නේ දුම්කොළ නැට්ටට රණ්ඩු කරන්නේ පාංකිරිත්තේ පොල්ලඹරනවා පාංකිරිත්තා බෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් පොඩම් පොඩි නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් පොඩම් පොඩි නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් මගේ අංකොට මීමා මුං ඇට හේනට රිංගා ගත්තා පන්සල වත්තේ ගම්පල නැන්ද පුංචි කඹේකේ ඌ බැඳගත්තා පුංචි කඹේකේ ඌ බැඳගත්තා පාංකිරිත්තේ පොල්ලඹරනවා පාංකිරිත්තා බෙරේ ගහනවා උන්ගේ පැටියෝ කඹේ නටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා කංකොට නිලමේ කුඹුරු කොටනවා නංගි ටිකක් හිටපන් පුලක් විද කන්න ටිකක් හිටපන් පොලම් පොඩි නංගි ටිකක් හිටපන් පුලක් විද